ආකෘතිය පිළිබඳ තොම්සන්ගේ ක්ලාම්පෝඩින් ආකෘතිය වැරදි බව ඔප්පු කළ විද්‍යාඥයා වනුයි. දැන් මේ වගේ ප්‍රශ්නක් ආවම සමහර ළමයි මොකද කරන්නේ? එකපාර දකින්නේ ක්ලාම්පෝඩින් ආකෘතිය. ඒතර ක්ලාම්පෝඩින් ආකෘතිය ඉදිරිපත් කළේ ඔයාලා දන්නා ජේ.ජේ. තොම්සන්. හරි. ජේ.ජේ. තොම්සන්. ඔන්න ඕක දැක්කම සමහර ඕක මම හිතන්නේ මේ පාර උත්තර බෑ නැතිනම් හොඳයි. නිකන් හරි ක්ලාම්පෝඩින් ආකෘතිය දැක්කම ඔයාලා ගහන්නේ ජේ.ජේ. තොම්සන්. හරි. ක්ලාම්පෝඩින් ඉදිරිපත් කළේ ජේ.ජේ. තොම්සන් තමයි. නමුත් ඒක වැරදි කියලා ඔප්පු කරේ කවුද? අර්නස්ට් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා. අර්නස්ට් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා ස්වර්ණපත්‍ර පරීක්ෂා මගින් ඒ කියපු කතාව සම්පූර්ණයෙන්ම බොරු කියලා ඔප්පු කරා. හරිද? අනිත් එක තමයි පළවෙනි න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කළේ අර්නස්ට් රදර්ෆර්ඩ් තමයි. හරි? පළවෙනි න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කළේ අර්නස්ට් රදර්ෆර්ඩ් තමයි. ඔය උත්තර ඔළුවේ තියාගන්න. එතකොට පරමාණුක ව්‍යුහය කියන තොම්සන්ගේ ක්ලාම්පෝඩින් ආකෘතිය වැරදි කියලා කිව්වේ අර්නස්ට් රදර්ෆර්ඩ්. ඒ කියන්නේ එකට උත්තරේ අංක 1. එකට උත්තරේ අංක 1. මේක වැරදි බව ඔප්පු කරේ අර්නස්ට් රදර්ෆර්ඩ්. ඊළඟට බලමු දෙවෙනි MCQ එක. දැන් මේ දෙවෙනි MCQ ගත්තාම ගොඩක් ළමයි මේකෙදි අණුව අඳින්නේ නැතුව ගාන මේ හදන්නේ නැතුව අණු පිළිබඳ ප්‍රශ්නයකට උත්තර ගන්න ලේසි වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලා කරගන්න ඕන දේ තමයි ඉතින් මුලින්ම ඔයාලා අණු පිටින් හද ගන්න ඕනේ. හරි. අපි බලමු කාබන් ඩයොක්සයිඩ් වල දැන් මේව නම් ඔයාලා පුරුදු ඒකට ආය පොළොට සංයුක්ත ඉලෙක්ට්‍රෝන දෙදා පොළොට අදින්න ඕනේ නැහැ. මොන CO2 අණු මෙහෙම තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ BF3 අණු මෙන්න මේ විදිහට තියෙනවා. මේවට එකසර එනවා සමහර දෙයකට එකසර දාන්නේ ඔයාලා දන්නවා මේක එකසර අනිවාර්යෙන් ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ තියෙනවා PF3 අණු ඔයාලා දන්නා ෆොස්ෆරස් එක 5ක එන F3 මේ පැත්තෙන් බැඳුනට පස්සේ ෆොස්ෆරස් එක 5ක් ඉන්න නම් එයා අතර එකසර විගලක් අනිවාර්යෙන් වෙන්න වෙනවා. හරි. මේවා පොළොට සංයුක්ත ඉලෙක්ට්‍රෝන දාලා අදින්න ඕනේ. ඊළඟ එක CF4 අණුව. CF4 අණුව ගන්න කාබන් වලට ෆ්ලෝරින් හතරක්. කාබන්ගේ සංයුත අතර සම්පේතනිකනේ. ඊට පස්සේ XeF4. දැන් XeF4 කියලා ගත්තොත් ඔයාලා දන්නා ෂෙනෝනිනේ 18 මණ්ඩේ. එහෙනම් මෙයාගේ සංයුතාලේ 18 සම්පූර්ණ වෙන විදිහට තියෙන්න ඕන. ඒ කියන්නේ 8ක් ඉන්න ඕන සංයුතාලේ. එහෙනම් අපි ගමු ෂෙනෝන් වටේට F4ක් බැඳිලා නම් මේ විදිහට F4ක් බැඳිලා නම් මෙතන දෙකයි මෙතන එකසර බලමු. ඇයි යාර බන්ධන 4 1 2 3 4යි. 5යි 6යි 7යි 8යි සංයුතා සම්පූර්ණ. මෙයා තලියේ සමචතුරස්‍රාකාරයේ විවෘතයි. ඊට පස්සේ පන්ති මේක SF6 කියන්නේ සල්ෆර් වටේට ෆ්ලෝරින් 6ක්. මේ බැඳෙන විදිය පව හරියට අඳ ගන්න ඔළුවේ අවබෝධය කියන අෂ්ටතලියයි දෙන්නේ එකිනෙකට අංශක 180ක් කියන විදිහට බැඳිලා අනිත් හතර දෙනා තිරස්තලයේ මත අංශක 90 කෝණ වලින් බැඳිලා ඉන්නේ. ඔන්නෝම SF6 අණුව තියෙන්නේ. හරිද? එහෙනම් බලමු උත්තර බලමු. සියලුම අණු වල ද්‍රවීය සහ සංජ බන්ධන ඇතුළු. ඔව්. මෙහෙමයි. දැන් ඔයාලා බලනවා කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ නිර්ද්‍රවීය අණුවක් නේ. හරිද? හැබැයි කාබන් ඩයොක්සයිඩ් වල නිර්ද්‍රවීය වුණාට මේ බන්ධන එකක් සලකද්දි මේ බන්ධනය ද්‍රවීය. එතකොට මේක කියන්නේ සියලුම අණු වල ද්‍රවීය සහ සංජ බන්ධන නැද්ද? ඔව්. ද්‍රවීය සහ සංජ බන්ධන තියෙනවා. හැබැයි සමස්තයක් වශයෙන් ද්‍රවීය සංජ. හරි. ද්‍රවීය සහ සංජ බන්ධන තියෙනවා. මේවා ද්‍රවීය. මොකද එක ළඟ එක පරමාණු නේද නේද වෙනස් පරමාණු තියෙනවා. වෙනස් පරමාණු දෙක වෙනස් පරමාණු එහෙනම් අනිවාර්යෙන් ද්‍රවීය සහ සංජ බන්ධන තියෙනවා තමයි. එහෙනම් පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි ප්‍රකාශය බලන්න සියලු අණු වල වෙනස් හැඩයක් නැහැ. දැන් හැඩ බලමු. මෙයාගේ හැඩය මම කියන හැඩේනේ රේඛීය. මෙතන හැඩේ බන්ධන තුන විතරයි. ඒක නිසා යාගේ හැඩය මොකද්ද? තලීය ත්‍රිකෝණාකාරයි. මෙතනදී බන්ධන තුනයි එකසර ඉවරයි. බන්ධන තුන එකසර ඉවරයි නම් ත්‍රියානති පිරමීඩිය. මෙතන බලන්න බන්ධන හතරයි. ඒ කියන්නේ හැඩය මොකද්ද? චතුස්තරීය. මෙතන බලන්න බන්ධන හතරයි එකසර ඉවරයි. එහෙනම් මෙයාගේ හැඩය මොකක්ද? තලීය සමචතුරස්‍රයි. මෙතන බන්ධන 6 විතරයි එකසර නැහැ. එහෙනම් යාගේ ඉලෙක්ට්‍රෝන වල ජාම්‍යම මෙයාගේ හැඩයක් එහෙනම් අෂ්ටීය. ඊළඟ වල වෙනනේ මෙතන තියෙන වෙනස් හැඩ කියලා. ඔව්. හැම එකකටම වෙනස් හැඩ තියෙනවා. තුන්වෙනි උත්තරේට සියලු අණු අෂ්ටපිණිකේ අනුගමනය නොකරයි.
අෂ්ටක නීතිය. අෂ්ටක නීතිය කියන්නේ මොකද්ද? මධ්‍ය පරමාණු වටේට ඉලෙක්ට්‍රෝන වල 8ක් සම නැත්නම් ඉලෙක්ට්‍රෝන 8ක් වෙන විදියට තියෙනවා. ඒක බාහිර ඉලෙක්ට්‍රෝන වෙනස් වෙලා එකසර වෙන්නත් පුළුවන්. එතකොට මේ බලන්න 1 2 3 4 5 6 7 8 කාබන් 8 හරි. බෝරෝන්ගේ බලන්නකෝ 1 2 3 4 5 6. එහෙනම් බෝරෝන්ගේ අෂ්ටකය සම්පූර්ණ වෙලා නැහැ. එහෙනම් සියලුම අෂ්ටක නීති අනුගමනය කරන්නේ නැහැ නේද? ඒක හරි. බෝරෝන් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌන තලිය ත්‍රිකෝණාකාර අණුව. ඉලෙක්ට්‍රෝන ඌනයි. හරිද? එයාගේ සංයුතාවය සම්පූර්ණ වෙලා නැහැ. අෂ්ටක සංයුතාව සම්පූර්ණ නම් අෂ්ටක නීතිය සම්පූර්ණ වෙලා නැහැ මේ බෝරෝන් එක. හරි. ඊළඟ හතරවෙනි උත්තරේ බලන්න. ඒක කියනවා සියලුම නිර්ද්‍රවීයලු. ඔව්. කාබන් ඩයොක්සයිඩ් නිර්ද්‍රවීයද? ඔව්. BF3 අණුව තලිය ත්‍රිකෝණාකාරයක අපි දාන දෙන්නේ කියන දීර්ඝ ගුණය සම්ප්‍රයුක්තය අනිත් එක්කෙනාගේ දීර්ඝ ගුණයට සමානයි. එහෙනම් මේකේ දීර්ඝ ගුණය ශුන්‍ය ඒක නිසා නිර්ද්‍රවීය. PF3 අණුව PF3 නිර්ද්‍රවීයද? නෑ ද්‍රවීයයි. ඇයි? මේ බන්ධන මෙහෙම තියෙන ක්ලෝරින් වලින් අදිනවා, ක්ලෝරින් වලින් අදිනවා. එක සැරයකට යම් ප්‍රමාණයක් ඉහළට අදිනවා. ඒ වුණාට PF3 වලට යම් මොකක්ද තියෙනවද? ද්‍රවීයතාවයක් තියෙනවා. ඒතොර නිර්ද්‍රවීයයි කියන කතාව වැරදි සියලුම අණු. දැන් මේවට නිර්ද්‍රවීය. මේ උඩට අදින එක ඇටට අදින එක සමානලා කැපිලා යනවා. මේ පැත්තෙන් අදින එක මේකට සමානලා කැපිලා යනවා. මෙහෙන් අදින එක පිට සමානලා කැපිලා යනවා. ඒතර මේවා නිර්ද්‍රවීය. මේක නිර්ද්‍රවීය. මේක නිර්ද්‍රවීය. නමුත් PF3 අණුව මොකද වෙන්නේ? ද්‍රවීය අණුව. PF3 අණුව ද්‍රවීය අණුව. හරි. ඊළඟ වන් පස්සේ විතරද බලමු. අණු දෙකක පමණක් ඒවායේ මධ්‍ය පරමාණු එකසර ඉලෙක්ට්‍රෝන විභාගවල අණු දෙකකලු. මෙයා ගාව එකසර විභාග දෙනවා, මෙයා ගාව එකසර විභාග දෙනවා. අණු දෙකක තමයි එකසර විභාග තියෙන්නේ. පහ හරි. එහෙනම් වැරදි උත්තරේ දෙකට 4. දෙකේ උත්තරයට 4. තුන බෑ තාම. මොකද තුන 22 සමාන බෑ. ඉස්කෝපේ නැගිටින්න කතා කරගෙන යනවා. ඊළඟ පුළුවන් ප්‍රශ්න 4ට. ඒක ඕන කෙනෙක්ට පුළුවන් ඊළඟ කරන ඕනම ළමයට දැන් පුළුවන්. 24 වෙනි ප්‍රශ්න බලන්න. 4 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි කියන්නේ. නයිට්‍රජන් හි ඔක්සිකරණ අවස්ථාව ඍණ 1 වන්නේ. පළවෙනි අණුව දිනන කෙනෙක් N2O. ඔක්සිජන් එක ඍණ 2යි. එහෙනම් ඔක්සිජන් 4 කගේ ඍණ 8යි. එහෙනම් නයිට්‍රජන් දෙකේ මගේ ධන 8ක් වෙනවා දාස් වෙනවා ධන 8යි නම් එක නයිට්‍රජන් එක ඔක්සිකරණ කීයද ධන 4 ධන 4 N2O N2O මෙන්න මේ N2O වල හොඳට දාන්න වායුව N2O කියලා කියන්නේ සිනහ මේක මේ පාවිච්චි කරන මේ සිනහ වායුව කියන්නේ ලාභින් ගෑස් කියලා කියනවා හරි N2 අර ඔයාලා කියන්නේ මේක අපි නෑ නැති ඔහොම කතා කරුණු කතා කියන්නේ තමයි N2O කියන්නේ. හරි. ඒ සිනහ වායුව. එතකොට මේකේ ඔක්සිජන් එකක් ඍණ දෙකනේ. එහෙනම් නයිට්‍රජන් දෙකටම ධන දෙකක් කියලා. එහෙනම් එක නයිට්‍රජන් එකකගේ ධන එකයි. එක නයිට්‍රජන් එකක් ධන එකයි. ඊට පස්සේ බලන්න NO2S. NO2S දාපිට මෙතන මම නයිට්‍රජන්ගේ ධන නැහැ කියලා. මම ඕන එකක් උදාහරණයක් විතර ගන්න මේ කොහොමද ගන්නේ කියලා බලන්න. දන්නේ නැති නයිට්‍රජන්ගේ ඔක්සිකරණය අපි X කියලා දාගත්තොත් ඔක්සිජන් එකක් ඍණ 2යි ඒ වගේ දෙකක් තියෙනවා. ෆ්ලුවරින් අනිවාර්යයෙන් කීයක් වෙන්න ඕනේ? ඍණ 1යි. සමානයි. මේක උදාහරණයක් අනුවක් නිසා බිඳුව වෙන්නේ. එහෙනම් අපි ගත්තොත් X මෙතන කියනවා ඍණ 2යි වරක් 2යි ඍණ 4යි ඍණ 1යි කියන ඍණ 5 සමානයි. බිඳුව. එහෙනම් මෙතන X කියන්නේ ධන 5යි. එහෙනම් මෙතන නයිට්‍රජන්ගේ ඔක්සිකරණ කීයද? ධන 5යි. ධන 5යි. එන යා වෙන්නත් බැහැ. ධන 5යි. ඊළඟ පාඩේ ඊළඟ අණුව ඊළඟ එක්කෙනා බෝට් පාඩේ නෑනේ. ඇමෝ මයික් එක ඔන් කරලා මොකද ප්‍රශ්න අහන්න එපා මැසේජ් එකක්.
බෝඩ් එක ක්ලියර් මදි කියලා දැම්මා. ක්ලියර් මදි කියන්නේ ලයිට් උඩද නැත්නම් මේ වෙන කනෙක්ෂන් අංගි රෙකෝඩින් කරනවා. ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඊළඟ ප්‍රශ්නේ ඒක අනිත් උත්තරේ බලන්න. දැන් මෙතනදී ඇමෝනියා අණුව සලකද්දී එක නයිට්‍රජන් එකක අගයයි අපිට ඕනේ. හයිඩ්‍රජන් එකක් ධන 1යි. ධන 1 ඒවා 3යි කියන්නේ ධන 3යි. එහෙනම් නයිට්‍රජන් එකක අගය ඍණ 3යි. මේවා සාමාන්‍ය සතරලව ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න NH2OH. NH2OH අපි අරන් බලමු නිකන් NH2OH දී. අයිනේ ඉතින් උත්තරේ ඉතුරුලා තියෙන එයා විතරනේ අන්තිමට එක. ඍණ 1 එන්න ඕනේ එයාට අනිවත් බලමු. නයිට්‍රජන් කියන එක X කියලා මම දාගත්තොත් X. හයිඩ්‍රජන් ඒවා 3ක් තියෙන නිසා ධන 3යි. ඍණ 2 සමානයි බිඳුවයි. ඔක්සිජන් එකක් ඍණ 2නේ. එහෙනම් මෙතන කියනවා x ධන 1 සමානයි බිඳුව. එහෙනම් x සමානයි කියේ කියනවාද ඍණ 1යි කියලා එනවා. ඒ කියන්නේ එහෙනම් ඍණ 1 ඔක්සිජන් එකේ තියෙන නයිට්‍රජන් වල සංයෝගය කියන්නේ NH2OH කියන එක. ඒක නිසා උත්තරය අංක 5 කියලා ගන්න පුළුවන්. උත්තරය අංක 5. ඒකේ උත්තරය අංක 5. ඊළඟට ආයෙ ඔයාලට පුළුවන් ප්‍රශ්න තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නය. ආයෙ බලන්න පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ කියනවා මධ්‍ය පරමාණුවට ක්‍රියානක ද්විපිරමීඩාකාර ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය පදනම් කරගෙන ජනනීය වියලි අණුවල හැඩයක් කිහිපයක් ඇත. ඒවා නම් කියලායි අහන්න. බලමු. දැන් ඔයාලා දන්නවා ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය අපි සිලබස් එකේ 6ක් විතර කතා කරනවා. අනිත් 5ක් විතරම කතා කරනවා. රේඛීය කියන එක කතා කරනවා. විකර්ෂණ ඒකක 2 නම් රේඛීයයි. විකර්ෂණ ඒකක 3යි නම් තලීය ත්‍රිකෝණාකාරයි. විකර්ෂණ ඒකක 4යි නම් චතුස්තරීයයි. විකර්ෂණ ඒකක 5යි නම් ත්‍රියානති ද්විපිරමීඩීයයි. සහ විකර්ෂණ ඒකක 6යි නම් අෂ්ටතලීයයි කියලා අපි ඉගෙන ගන්නවා. එතකොට ඒකට අනුව ගත්තොත් මේ විකර්ෂණ ඒකක ප්‍රමාණය අනුව ත්‍රියානති ද්විපිරමීඩීයයි කියලා කියන්නේ විකර්ෂණ ඒකක 5ක් තියෙනවා. විකර්ෂණ ඒකක 5ක්. එතකොට මේ විකර්ෂණ ඒකක 5ෙන් අපිට කඩා ගන්න පුළුවන් බන්ධන ගණන සහ එකසර ගණනට අනුව. බන්ධන 5යි එකසර බිඳුව නම් එයාගේ හැඩය වෙන්නේ ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය වෙච්ච ත්‍රියානති ද්විපිරමීඩීය කියන එකම තමයි. ත්‍රියානති ද්විපිරමීඩීය කියන එකම තමයි යාගේ මොකක් වෙන්නද හැඩය වෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් බන්ධන 4යි එකසර 1යි. බන්ධන 4යි එකසර 1යි කියලා කියන්නේ මෙහෙම බන්ධන 4ක් තියෙනවා. මෙහෙම එකසර 1ක් තියෙනවා. මේ හැඩය තමයි අපි දන්න මොන හැඩයද? සීසෝ හැඩය කියලා අපි කියන්නේ. ඊට පස්සේ තියෙනවා බන්ධන 3යි එකසර 2යි. බන්ධන 3 මෙහෙම ගිහලා එකසර 2ක් මෙහෙම තියෙනවා. මේ හැඩය මොකද්ද? T අක්ෂරාකාර හැඩය. ඊළඟට බන්ධන 2යි එකසර 3ක් කියන හැඩයක් තියෙනවා. බන්ධන 2 මෙහෙම ගිහලා එකසර 3 මෙහෙම වෙන හැඩයක් තියෙනවා. එතකොට මේ හැඩය මොකක් වෙනවද? සරල රේඛීය වෙනවා. එහෙනම් ඔන්න උත්තර ටික තියෙන එක තමයි උත්තරේ විදිහට සලකන්න පුළුවන්. එහෙනම් පහට උත්තරේ එන්නේ රේඛීය T හැඩය සහ සීසෝ. ඒ කියන්නේ උත්තරේ පහට 2. පහට උත්තරේ අංක 2. පහට උත්තරේ අංක 2. ඊළඟට ආයෙ ඔයාලට පුළුවන් ප්‍රශ්නයක් තියෙන්නේ 23 ළමයි ඉන්නවා. 23 ළමයි ඊළඟට පුළුවන් ප්‍රශ්න තියෙන ප්‍රශ්න අංක 9. මේ 9 වෙනි ප්‍රශ්නේ මම ගන්න ක්‍රමයක් පවා කියලා දුන්නා. දැන් ප්‍රශ්න අංක 9. ප්‍රශ්න අංක 9 ට උත්තරේ ගන්න එක ක්‍රමයක් තියෙනවා. මේ සඵල න්‍යෂ්ටික ආරෝපණය වෙන ක්‍රමය මේ. එතන අපි ලියනවා මේකට සමීකරණ ඔළුවේ තියා ගන්න හැම ප්‍රශ්නම ලේසියෙන් කර හැකියි. සඵල න්‍යෂ්ටික ආරෝපණය සමාන වෙනවා මෙයාගේ සඵල න්‍යෂ්ටික ආරෝපණය කියන එක සමාන අපිට ගන්න පුළුවන් න්‍යෂ්ටික ආරෝපණය ඍණ න්‍යෂ්ටික ආරෝපණය ඍණ නිවාරක ආචරණය සඵල න්‍යෂ්ටික ආරෝපණය සමානයි න්‍යෂ්ටික ආරෝපණය ඍණ නිවාරක ආචරණය. එතකොට න්‍යෂ්ටික ආරෝපණය කියලා කියන්නේ මේ පරමාණු සතුව තියෙන න්‍යෂ්ටික ආරෝපණය. ඔයාලා දන්නා න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. එහෙනම් ඒ දෙකෙන් ආරෝපිත අංශ වෙන්නේ ප්‍රෝටෝන. එහෙනම් ප්‍රෝටෝන මතින් ආරෝපණයට ගෙනලා දෙන්නේ. එහෙනම් ප්‍රෝටෝන ගාන කියන කියලා ගන්නවා. එහෙනම් මේ ලිතියම් අදාළ ප්‍රශ්නයක් නිසා ලිතියම්ගේ ප්‍රෝටෝන 3යි.
නිවාරක ආචරණය කියලා කියන්නේ ලිතියම් එක දැන් මෙහෙමනේ. ඔයාලා දන්නවා ලිතියම් කියන්නේ 1:2:1. ඒ කියන්නේ මේ පළවෙනි ශක්ති මට්ටම මේ හැරි නැස්ටිය තියෙනවා මේ තියෙන දෙවෙනි ශක්ති මට්ටම. දෙවෙනි ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝනය නැස්ටිය දක්වා එන එක මේ මැද තියෙන ශක්ති මට්ටම වලින් බලක් කරනවා. එහෙනම් මැද ඉතිරි වෙලා තියෙන ශක්ති මට්ටම එකට. එහෙනම් ඒක තමයි එයාගේ නිවාරක ආචරණයට බලපාන්නේ. හරිද බලපෑම් කරන්නේ. එහෙනම් සඵල නැස්ටික ආරෝපණය කියලා දෙන්නේ. දෙකයි කියලා එන්නේ. දැන් මේ විදිහට ගණන් හදන විදිහ කලින් පේපර් වලදී මම සාකච්ඡා කළා. එහෙනම් දෙකයි කියලා කියන්නේ ඔතනදී 9 වෙනි ප්‍රශ්නෙට 3ට වඩා මෙතන එන්න 3ට වඩා අඩුය කියන උත්තරේ 9 උත්තරේ ඒක නිසා 2. 3ට වඩා අඩුය කියන උත්තරේ ඒක නිසා 9 උත්තරේ 2. 9 උත්තරේ අංක 2. එයාලට පුළුවන් ප්‍රශ්නයක් තව ඉන්නේ 11 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 11. දැන් මේ 11 වෙනි ප්‍රශ්නය කරන්න මම කිව්වා අණු තියෙන ප්‍රශ්නයක් නම් ඔයාලට අණු අදින්න නැතුව උත්තර ගන්න බෑ. අණු අක්ෂරයට මොකක් හරි ප්‍රශ්නයක් නම් අණු අදින්න නැතුව උත්තර ගන්න බෑ. හැබැයි ඒ අදින්දී අණුව මේ හිමීට පොඩි යනවා කියන බෑ. ඉක්මනින් එතන ඉවර කරන්න. දැන් මේ අණු හතරක් දීලා තියෙනවා. මේ අණු හතර මුලින්ම අපි අඳගමු. මුලින්ම අපි අඳගමු NO2+. මම එකක් අදින්නේ කියලා දෙන්න. ඒකට මතක් වෙනන් දන්නේ නැති ළමයිට NO2+. කොහොමද NO2+ වල ගන්නෙ? මුලින්ම ගන්නවා සංනිච්ඡතා ඉලෙක්ට්‍රෝන ගණන. සංනිච්ඡතා ඉලෙක්ට්‍රෝන ගණන එනවා මෙතනදී නයිට්‍රජන් කියන්නේ 5යි. ඔක්සිජන් එකක් 6යි. 6ව 2යි. ධන එකක් තියෙන එකක් අඩු කරනවා. සංයුත ඉලෙක්ට්‍රෝන මෙතනින් එනවා 16යි කියලා. යුගල් ගාන ගන්න දෙකේ බෙද 8යි කියලා එනවා. මෙතන බන්ධන දෙකක් තියෙනවා. ඒක නිසා දෙකක් අඩු කරාම අපිට හම්බ වෙනවා මෙන්න එකසර ගාන. එකසර කීයක් තියෙනවද? 6ක් තියෙනවා. එහෙනම් අපි NO මෙහෙමද එකසර 6 පුරවන්නේ පරයන්ත පරමාණු වලට. එදිනසේ විධිමත් ආරෝපණය ක්‍රෝමල් චාර්ජ් එක දාන්නේ මම ඉදා ඉගෙනනවා. විධිමත් ආරෝපණය සමානයි සංනිච්ඡතාවය ඍණ මේවා සමීකරණ මතක තියාගන්න. බන්ධන ඉලෙක්ට්‍රෝන ගණන ධන එකසර ගණන මේවා සමීකරණ විදිහට එහෙම පිළිම සිලබස් එකේ තියෙනවා. එතකොට එනම් මේක දැන් මම මේ ගන්න කියන්නේ බොරොට ඒක වැඩක් නැහැ. මෙතන නයිට්‍රජන් එනවා ධන 3යි කියලා. හරිද? ඔන්න මේක බලමු. නයිට්‍රජන්ගේ සංචිතාවය 5යි. මේවා එකපාර ලියන්නම ඉන්නේ නැහැ. බන්ධන ගාන 2යි. එකසර ගාන 0. එහෙනම් 5 රින 2යි කියලා කියන්නේ 3යි. ධන 3ක ආරෝපණයක් යනවා. එහෙනම් මේ ධන 3 ආරෝපණ නැති කරන් මම NO2+ වල විරුයක් ඉන්නම්. මේ පැත්තේ මේ පැත්තේ බන්ධනය දාලා මෙතනට ධන කියලා එනවා. ඔන්න ඔහොම තමයි NO2+ වල ව්‍යුහය තියෙන්නේ. NO2+ වල ව්‍යුහය තියෙන ඔහොම. ලිතියම් වල සඵල න්‍යෂ්ටික ආරෝපණය 3 ඍණ 2. එක වෙන්න ඕනේ. හරි. නංගි මෙහෙමයි. ඔව්. මේකෙදි ඔයාලට නිශ්චිත පිළිතුරක් දෙන්නේ නැත්තේ ඒකයි. ඔයාලට පේනවද උත්තරේ දීලා තියෙන ධන 3ට වඩා අඩු විය හැක කියලා. එහෙම දෙන්න හේතුව තමයි නංගි. ඔතනදී මෙයාලා නිවාරකාචරණයට මෙතනට ශක්ති මට්ටම් 2 දානවා කියලා ගන්නත් පුළුවන්. නිවාරකාචරණ එකක් කියලා ගන්නත් පුළුවන්. එතකොට නිවාරක ආචරණය කියලා කියන්නේ රෝඩ් බ්ලොක් එකක් වගේනේ. ඉලෙක්ට්‍රෝනේ ප්‍රෝටෝනේට පාර බලක් කරනවා. එතකොට ඉලෙක්ට්‍රෝනේ ඉන්න පතේ එයා යන පාර බලක්වන්නේ නේද? බලක්වන්නේ මැද ඉන්න ගාන. එහෙනම් මැද ඉන්න එක ශක්ති මට්ටම. ඒක නිසා තමයි මෙතන එකක් අඩු කරන්නේ. අපිට ඕනේ නම් මෙතන 3 ඍණ 2යි ශක්ති මට්ටම් ගන්න 2යි කියලා හිතලා 3 ඍණ 2 සමාන 1 කියලා දාන්න පුළුවන්. හරිම උත්තරේ තමයි මෙතන ශක්ති මට්ටම් ගන්න කියලා ගත්තට අපි ගන්න ඕනේ අපහිර කරන ශක්ති මට්ටම් ගන්න. ඒ කියන්නේ මැද අහුවෙන ශක්ති මට්ටම්. එතකොට 3 ඍණ 1 2 කියලා එනවා. මේක උත්තරේ මේ 20 හරි 19 හරි පේපර් එකේ કોઈ ප්‍රශ්න ආවා. ඒකෙදි මෙයාලා ධන 3ට අඩුයි කියලා මේක උත්තර දෙකටම ලකුණු දීලා තිබ්බා. හරි. ඒ දෙකටම උත්තර ලකුණු දීලා මොකද හේතුව මේක නිශ්චිත පිළිතුරක් කියන්න බෑ. මෙතන හරියටම දාන්න එකයි. හරි. වළක්වන ප්‍රමාණයෙන් වළක්වන්නේ එකකින්. හරි. දැන් NO2+ වල දැන් මේ තියෙන මොන හැඩයක්ද? රේඛීය. එහෙනම් ඔයාලා දන්නවා රේඛීය හැඩයක් නම් මෙතන තමයි ගන්න පුළුවන් මොන කෝණේ තියෙනද? උපරිම කෝණය තියෙන්නේ. ඔන්න ඒ ක්‍රමයෙන් තමයි පුළුවන්. දැන් මෙතන නම් පුළුවන් ද නැ බලමු. ඔව් උත්තර අයින් කරන ක්‍රමයට යන්න. ඔයාලා දන්නවා බන්ධනයකට ගන්න පුළුවන් උපරිම කෝණය අංශක 180යි. එහෙනම් NO2+ වල තමයි උපරිම බන්ධන කෝණයක් එන්නේ. එහෙනම් ඔයාලට පේනවා බැලුවට වැඩිම තියෙනවා කියලා කියන NO4 3- කියන උත්තර තියෙන දෙකම අයින් කරන්න 2යි 4යි උත්තර දෙකම මොනවා වෙලා යනවද?
2.4යි උත්තර අයින් වෙනවා. 2.4යි උත්තර අයින් වෙනවා. හරිද? හරි. ඊට පස්සේ අනුව බලන්න ඊළඟ අනුව. ඊළඟ අනුව තියෙන්නේ මෙතනදී NO2 minus. දැන් NO2 minus වල වේගයක්ද? දැන් මේ තියෙන පළවෙනි අනුව. ඊළඟට අපි අද NO2 minus. එතකොට මෙතනදී මේවට මෙහෙම වෙනවා, මෙතනට මෙහෙම වෙනවා, මෙතනටත් එකසර යුගලක් එනවා. මේ පැත්තෙන්ම එකසර යුගලක් අයින් කරගෙන මෙතනට දිත්ත බන්ධනයක් දා ගන්න. එතකොට මෙතන වෙනවා ඍණ කියලා. හරි. ඔන්න තියෙනවා NO2 minus NO2 minus. මේක අංක 2 දෙවෙනි අණුව. තුන්වෙනි අණුව මම ගන්නවා මෙතන මෙයාලා දීලා තියෙන වීඩියෝ එකම NO2. NO2 අණුව ගත්තී විශේෂ දෙයක් තියෙනවා මෙතන එකසර යුගල පූර්ණ වෙන්නේ නැති වෙනවා. එතකොට මෙතන NO2 කියලා ගත්තී මෙතනදී ඔයාලට තනි එකසර ඉලෙක්ට්‍රෝනයක් එනවා. තනි එක. මෙතන මේවා පිරෙනවා මෙහෙමම. ඔහොම එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඕන දිත්ව බන්ධනයක් දාගන්න. එතකොට 1 2 3 4 මෙතනට දාන එනවා. මෙතනට ඍණ එනවා. මෙන්න තියෙනවා NO2 අණු. NO2. ඔක අංක 3 වෙනි අණුව. ඕන මම 4 වෙනි අණුවත් හදින්නම්. NO4 3 minus. මෙන්න මෙහෙමයි NO4 3 minus අණුව තියෙන්නේ. මෙතනට ඍණ ඇවිල්ලා නයිට්‍රජන්ට දාන එනවා. දැන් අපි බලමු මේ මේ ටික සලකද්දී ඊළඟට මේ කෝණික හැඩයක් තියෙන දෙන්නේ ඉන්නේ. අපි කොහොමද කෝණික හැඩයක් තියෙන දෙන්නේකින් වැඩිම බන්ධන කෝණය හොයන්නේ? ඔන්න ඕක ගොඩක් අයට පැටලෙන තැන. මම ඒක හරි සරලව කියලා දෙනවා හොඳට අහගන්න ගන්න විදිහ. දැන් ඒ දෙකෙන් වැඩිම එක්කෙනා හොයාගන්න ක්‍රමය මේ දැන් මේ කියන්නේ. හරි. එතකොට ඔයාලා දන්නවා NO2 minus අණුව ගත්තී මෙතන එකසර යුගලක් තියෙනවා. NO2 minus. NO2 අණුව ගත්තී එකසර 1යි තියෙන්නේ. කොහොමද? අණු දෙක කොහොමද තියෙන්නේ? දැන් මේ එකසර යුගලයි මේ බන්ධනයි අතර ඇති වෙන විකර්ෂණය. හරි. විකර්ෂණයෙන් ප්‍රබල විකර්ෂණ එකසර විකර්ෂණ. ඊට පස්සේ වැඩි විකර්ෂණ එකසර බන්ධන විකර්ෂණ. එහෙනම් මේ එකසර මෙතන කීයක් තියෙනවද? යුගල. මෙතන තියෙන එකසර කීයද? 1යි. එතකොට ඔයාලා දන්නා යුගලක් මගින් ඇති වෙන විකර්ෂණේ ගොඩක් මොනවා වෙනවද? වැඩි. එතකොට මේ එකසරේ වල මේ පැත්තට ලොකු විකර්ෂණයක් ඇති කරලා මේ බන්ධන දෙක මෙහෙට ගොඩක් නමන්න ගන්න. ඔන්න ඔය වගේ. හැබැයි මෙතන තනි එකක් තියෙන්නේ එච්චර නවා ඒක නිසා ඔන්න ඔය වගේ හැඩයකට කාටද NO2 වලට හරිද වැඩි බන්ධන කොන තියෙන්නේ NO2 වලට. එහෙනම් ඔහොම තියෙන උත්තර ටිකක් බලමු. එතකොට ආගන්න NO4 3 minus සම අඩුම වෙන්නේ. වැඩිම බන්ධන කොනේදී අපි හෙව්වා මුලින්ම NO2 plus වලටනේ. ඊළඟට තියෙන කාටද මේ දෙක සරකද්දී NO2 වලට. ඇයි ඒ එකසර යුගලක් එකසර තනි එකසරේ තමයි විකර්ෂණය. මෙතන යුගලකින් විකර්ෂණය ගද්දී වැඩි වෙනවා NO2 minus වල. අඩුම එක තියෙන්නේ NO4 3 minus. ඔන්න ඔහොම දින උත්තරේ තමයි ඔයාලා ගන්න ඕනේ. එහෙනම් උත්තරේ 11ට එන්නේ උත්තර අංක 3. අය ප්‍රකාශනය කරන්න. හරි හොඳට අහගන්න මේ ගන්න විදිය. මේ ක්‍රමයට ආවෙ නැත්නම් ගන්නවා. මම පදනී ස්කන්ධය හොයන්න තමයි දැන්. මම කියන මෙතන පදනී ස්කන්ධය උත්තර කරන්න. පදනී ස්කන්ධය සමානයි M1 ඍණ වියලි වාතයේ ස්කන්ධය. M1 ඍණ වියලි වාතයේ ස්කන්ධය. දැන් මොකද වෙන්නේ? වියලි වාතයේ ස්කන්ධය කියලා අපිට ගන්න බෑ. මම වියලි වාතයේ සඳහා දානවා ρ සමානයි M බෙදීම V. වියලි වාතයේ ඝනත්වය V. වියලි වාතයේ ස්කන්ධය අපිට MA කියන පරිමාණය. එහෙනම් මට මේ සඳහා ලියන්න පුළුවන් නේද? dV කියලා. හරි නේද? dV කියලා ලියුවා. එහෙනම් මම ලියුවේ මෙන්න M1 ඍණ dV කියලා මොකේ ස්කන්ධය බඳුනේ. M1 කියන්නේ මේ දෙකේ මුළු ස්කන්ධය ඒකෙන් වියලි වාතයේ ස්කන්ධය අඩු කරා ඔන්න දැන් බඳුනේ ස්කන්ධය ආවා. දැන් මම XY ගේ ස්කන්ධය උත්තර කරනවා. ඔන්න බලන්න කරන්න වැඩි ඈ. XY ගේ ස්කන්ධය උත්තර කරා. ඒකේ M2 ඍණ බඳුනේ ස්කන්ධයනේ. ඒ බඳුනේ ස්කන්ධය නම් ඉන්නේ. එහෙනම් එනවා M2 ඍණ M1 ඍණ E.
හරිද? M2 ඍණ M1 ඍණ D. ඔන්න M1 මොකක්ද? x ගේ ස්කන්ධ. x ගේ ස්කන්ධේ දැන් ඉතින් මොකක්ද කරන්නේ? x ගේ ස්කන්ධේ දාන්නවා. PV සමාන n ගානේ දාන්න. PV සමාන n ගානේ දාලා PV සමාන n කියන්නේ මම ස්කන්ධ වෙදී මෞලික ස්කන්ධ වල පාටි. මෞලික ස්කන්ධය උත්ත කරගන්න. MRT වෙදීම PV. m කියන්නේ මොකද? x වල ස්කන්ධය M2 ඍණ M1 ඍණ dv r r t d t d dv. එන ඔන්න ඔය ප්‍රකාශනය එක්ක M2 ඍණ M1 ඍණ dv වාර rt බෙදීම pv. එහෙනම් 14 උත්තරේ කියලා තමයි. 14 උත්තරේ ඔහොමයි ගාන හදන්නේ. හරිද? මේ විදියටයි ගානක් සුදු කරන්නේ. මොකක් හරි උත්තරයක් ගන්න එකක් නෙවෙයි කරන්න ඕනේ. හරි උත්තරේ ගන්න. ඔයාලා ගානක් දැක්ක ගමන් පටන් ගන්න මොකක්ම හරි උත්තරයක් ගන්නනේ. හැබැයි මොකක්ම හරි උත්තරයක් ගන්න try කරනවට වඩා හරියටම ගන්න උත්තරේ ගන්න try කරන්න. ඔයාලට ලේසියෙන්ම උත්තරේ ගන්න පුළුවන්. ආයෙ කියලා දෙන්න. මම කියලා. ඒක මෙහෙමයි කරේ. ලියාගෙන හිත අහගන්න. දැන් අපිට යාළුවා මුලින්ම කියනවනේ බඳුන තියනවනේ වියලි වාතයේ පිළිලා. ඒ මුළු ස්කන්ධය. ඒකට මුළු ස්කන්ධය කියන්නේ බඳුනේ ස්කන්ධය දාන වියලි වාතයේ ස්කන්ධය. එතන ආරම්භයේදී වියලි වාතයේ ස්කන්ධය දාන බඳුනේ ස්කන්ධය M1 කියලා තියෙනවා. ඊට පස්සේ මට උත්තර කරගන්න ඕනේ බඳුනේ ස්කන්ධය වියලි කියලා ගන්න. බඳුනේ ස්කන්ධය විතරක් හොයන්නේ කොහොමද? M1 වලින් වියලි වාතයේ ස්කන්ධය අඩු කරනවා. එතකොට වියලි වාතයේ ස්කන්ධයත් හොයන්න බෑ. අපි දන්නවා වියලි වාතයේ ඝනත්වය සමාන ස්කන්ධ වලින් පරිමාණය. එහෙනම් මම වියලි වාතයේ ස්කන්ධය උත්තර කරගත්තොත් මට ගන්න පුළුවන් d වාරයක් p කියලා. වියලි වාතයේ ස්කන්ධය. එහෙනම් බඳුනේ ස්කන්ධය දැන් වියලි වාතයේ ස්කන්ධය M1. M1 වලින් වියලි වාතයේ ස්කන්ධය අඩු කරාම වෙනවා බඳුනේ ස්කන්ධය. එහෙනම් බඳුනේ ස්කන්ධය M1 වෙන dv කියලා අපිට આવුම්. දැන් බඳුනේ ස්කන්ධය හරි. ඊළඟ දෙවෙනි අවස්ථාවට x5 එහෙනම් ඊට පස්සේ ආලා කියනවා x5 ස්කන්ධේ බඳුනේ ස්කන්ධය එකතු වෙන්න ඕන. එහෙනම් මම හොයාගන්න දැන් x වෙන අපි නෝට් ගන්න හදන්නේ. එහෙනම් x5 ස්කන්ධය හොයන්න මම m2 ඍණ බඳුනේ ස්කන්ධය කියලා ගන්නවා. එහෙනම් x5 ස්කන්ධය න m2 ඍණ බඳුනේ ස්කන්ධය කියන්නේ m1 ඍණ d. එහෙනම් මේ දිනේ x වල ස්කන්ධ. ඊට පස්සේ pv සමාන n නාටි දාලා n කියන්නේ ස්කන්ධ වෙදී මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය උත්ත කරගත්තා ස්කන්ධය rt ස්කන්ධයේ කියද x5 වේ m2 ඍණ m1 ඍණ d. එහෙනම් ඒක ආදේශ කරා ස්කන්ධයට rt m ආදේශ කරා pv d ආදේශ කරා. උත්තරේ ආ කීයද කියලාද? උත්තරේ අංක 2. එහෙමයි ගන්න. මුලින්ම අපි වියලි වාතයේ ස්කන්ධය වාගෙන ඒක අර බඳුනේ ස්කන්ධය අඩු කරලා බක්ස. මුළු ස්කන්ධය අඩු කරලා බඳුනේ ස්කන්ධය දුන්නා. හරිද? හරි. දාහතර උත්තර දෙන්න. එන්නේ 19 වෙනි ගාන. ප්‍රශ්න අංක 19. 19. ඔන්න 19 වෙනි ප්‍රශ්නේ අපිට තියෙන්නේ රසායනික ගණනයේ ප්‍රශ්නයක් බලමු. බලමු 19 හදන්න කොහොමද? ඒක ටිකක් හොඳ 19 ප්‍රශ්නේ ගොඩක් හොඳයි. හැබැයි නියමයි. දැන් ඔයාලා ළමයි තව දෙයක් තියෙනවා. ඔයාලගේ මම මේ ඒ කියන්නේ මෙතන දැන් ඔයාලා ගොඩක් ගණන් වරද්ද ගන්න ගණන වරද්දලා නෙවෙයි. ගණන් හරිම ලේසි. පොඩි අනුමාපනයක් ඔක්සිජන් රිඩොක්ස් කියන්නේ තියෙන්නේ. රිඩොක්ස් වෙලා ස්ටෝයිකින් විතරනෝ නිකන් ආපස්සට ඇවිල්ලා එකට දෙකට තුනට එකද එහෙම කියලා වල උත්තරේ ගන්න. නමුත් ඔයාලා බය වෙන්නේ ගාන කියවන. දැන් ওই ගාන කියවද්දි ගොඩක් අය බය වෙලා. හදන්නේ යනවා ඉස්සරහට. මේ ගානේ වැඩි හරියක් තියෙන නිකම්ම කෑලි අයින් කරන්න. ඒ කියන්නේ මේ වැඩකදී දද්ද දාගන්න එපා සරල සටහනක් දාගන්න. කාම රශ්නත්යේදී ගාන ඩයි අයඩින්
වෙන්න ඔක්සයිඩ් I2O5. මම මේවට සාරාංශය ලියන්නේ වැදගත්ම ටික විතරයි. ඊළඟට කියනවා සමග ප්‍රතික්‍රියා කර. මෙයා කාබන් මොනොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා හදනවලු කාබන් ඩයොක්සයිඩ් සහ අයඩින් CO2 සහ I2 හදනවා. ඊළඟට කියනවා වායු සම්ප්‍රදායේ කාබන් මොනොක්සයිඩ් වෙනගන්නට මේ භාවිතා කරන්න පුළුවන්. ඝනදෙසිමීටර් 5 වායු සම්ප්‍රදාය I2O5 අඩංගු නලයක් මේ දැන් ඔය A කියන්නේ ළමයි I2O5 CO1 ප්‍රතික්‍රියා කරනවා. ඒක අපිට ඕන වෙන්නේ නැහැ. පහ මෙයාගෙන් කාබන් මොනොක්සයිඩ් වලින් ඝනදෙසිමීටර් 5 I2O5 හරහා යන තමයි මේ ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒකයි මෙයාලා මේ කියන්නේ. ඊට පස්සේ කියනවා උදාහරණ අයඩින් ඒ කියන්නේ I2 Ki ද්‍රාවණයකට වැඩිපුර Ki ද්‍රාවණය එකතු කරනවලු. ඊට පස්සේ ලැබෙන ද්‍රාවණයේ පිෂ්ඨදර්ශකය සොදා සෝඩියම් ථයෝසල්ෆේට්. දැන් මොකද ඊළඟ ප්‍රතික්‍රියාව? මේකත් ඔයාලා දන්නවනේ. අයඩින් වල පොටෑසියම් අයඩයිඩ් වල දිය කරනවා කියන කතාව එච්චර ඔයාලට ඕනෙ වෙන්නේ නැහැ. I2 මේ අයඩින් අනුපාතනය I2 කියන එක පිෂ්ඨදර්ශකය මගේ ථයෝසල්ෆේට් එක ප්‍රතික්‍රියාව වල දන්නවා. හැමදාම මේක හම් වෙනවා. I- සහ ටෙට්‍රාථයෝනේට් අයනය හදන්න. එතකොට මේක ලේසියම තුලිත කරන මෙතන 2යි මෙතනට 2යි මේකේ 2ක් තියෙනවා මෙතන 2. ඔහොම තුලිත. හරි. ඔක්කොම කරගන්න. ඊළඟ මෙයා කියනවා ථයෝසල්ෆේට් වල සමාන්තරණයයි වැය වූ පරිමාණය. 0.05යි කියමු. වැයලාදී පරිමාව ඝන සෙන්ටිමීටර් 10යි. ඝන සෙන්ටිමීටර් 10යි. ඊළඟට කියනවා මෙයාලා වායු සම්පලේ කාබන් මොනොක්සයිඩ් දැන් බලමු. දැන් මේක අහන්නේ PP එකනේ. හොඳට අහගන්න. දැන් ඔයාලා මේ වගේ එකක් තිබ්බ ග්‍රාහන යන්නේ කොයි පැත්තටද? ඉස්සරහට යනවද? නෑ ආපස්සට යන්නේ. මුලින්ම මෙයාගේ ගාන අහගන්න. කෝඩ් එක දිහා බලාගන්න හොඳට. මුලින්ම ඔයාලා හොයාගන්න ථයෝසල්ෆේට් මවුල්. ථයෝසල්ෆේට් මවුල් හොයලා එතනින් හොයාගන්න අයඩින් මවුල්. අයඩින් මවුල් හොයාගෙන ඒක ඔස්සේ හොයාගන්න කාබන් මොනොක්සයිඩ් මවුල්. ඒ මවුල ප්‍රමාණය දෙවි ඝනදෙසිමීටර් 5ක් ඇත. අන්න එහෙමයි ගාන අපස්සට. එහෙනම් මුලින්ම ගන්න ඉස්සෙල්ලා ථයෝසල්ෆේට් මවුල් හොයාගන්න වෙනවා. ඔයම ථයෝසල්ෆේට් මවුල් 0.05යි ථයෝසල්ෆේට් ඝන සෙන්ටිමීටර් 10ක මවුල්. ඔයාලා ඝන සෙන්ටිමීටර් 1000ක් ඇතුලේ තියෙන 0.05යි. එහෙනම් 10ක් ඇතුලේ කොච්චරද කියලා බලන්න. දැන් ඉන්නේ මවුල් වලින් උත්තර. මේකන සුළු ගාතෙන් 10 වගවලා තියාගත්තත් කමන්නේ 1 2 3යි 5යි 10 රින 5යි මවුල්. 5යි 10 රින 5යි මවුල්. දශක ස්ථාන 5යි 10 රින 5යි. ඒ දෙක ඇතුලේ 10 රින 5යි. එහෙම නිසා අයඩින් මවුල ගන්න කීයද? අයඩින් මවුල කියන්නේ දෙකට එකයි කියන්නේ එකට භාගයයි. එහෙනම් මෙතන 5යි නම් අයඩින් තියෙන්නේ කොච්චරද? 2.5යි 10 රින 5යි මවුල. දැන් මේ වෙලාව දාන්න කියන්න මෙයාට. එතන අයඩින් මවුල කොච්චරද? 2.5 10 මෙතන දෙකට එක 5යි 10 රින 5යි නම් මෙතන තියෙන්නේ 2.5 10 රින. දැන් ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් නේද කාබන් මොනොක්සයිඩ්. හැබැයි ඊට කලින් මේක තුලිත කරන්න. තුලිත කලින් O5යි. මෙතන 2යි තියෙන්නේ. මේක තුලිත වෙන්නේ මම එකපාර ලියනවා මෙතන එන විදිහට. 5ක් කාබන් මොනොක්සයිඩ් 5ක් CO. දැන් තුලිතයි. 5යි 10යි 5යි 5යි. එහෙනම් මට කියන්න කොච්චරද කාබන් මොනොක්සයිඩ් මවුල? අයඩින් ගන්න මෙච්චරයි. 2.5යි 10 රින 5යි. ඒ වගේ පස් තුනක් නේද කාබන් මොනොක්සයිඩ්. නේද? එහෙනම් මෙතන 2.5යි 10 රින 5 නම් කාබන් මොනොක්සයිඩ් මවුල ගන්න කියන්නේ කීයද? 2.5 ඒවා කීයද? 5යි 10යි. එහෙනම් මෙතනින් එනවා 12.5යි 10 රින 5යි මවුල. 12.5යි 10 රින 5යි මවුල. ඊළඟට වායු සම්ප්‍රදාය ඝනත්වය ගැන කියනවා. දැන් මේක දෙන ඝනදෙසිමීටර් 5කනේ. ඝනදෙසිමීටර් 5ක මවුල. ඝනදෙසිමීටර් 5ක කාබන් මොනොක්සයිඩ් මවුල. එහෙනම් අපිට ඝන සෙන්ටිමීටර් 1ක කාබන් මොනොක්සයිඩ් මවුල ගන්න ඕනේ. 12.5යි 10 රින 5යි මවුල කියන එක 5ක් කියන්නේ 5000ක්
තියෙන ප්‍රමාණය එන එකක ප්‍රමාණය. ඔන්න ඔතනින් එනවා කීයද? ඝන සෙන්ටිමීටර එකක කාබන් මොනොක්සයිඩ් මවුල්. හරි. ඝන සෙන්ටිමීටර එකක ප්‍රමාණය. එහෙනම් ඊළඟ මම වෙනවා ඝන සෙන්ටිමීටර එකක කාබන් මොනොක්සයිඩ් ස්කන්ධය. ඒ කියන්නේ මේක ආයෙ විකෘතියෙන් බෙදන්න ඕනද? ඔව්. මෞලික ස්කන්ධය වැඩි කරන්න ඕන. කීයද? 24 16 කියන 40යි මෞලයට. මෞලයට මූලක පිටනවා. එතන මෙතනින් එන්නේ ඝන සෙන්ටිමීටර කට. 125 වරක් 4යි. ඒ කියන්නේ 500. වරක් 10 ඍණ 5යි බෙදීම 5000යි. 510යි. ඒ කියන්නේ 1.10 ඍණ 6යි. ඔය තියෙන ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධය. ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධය එක වැඩි කිරීම 10 ඍණ 6යි ග්‍රෑම් කියලා. එතකොට කාබන් මොනොක්සයිඩ් 40 නෙවෙයි නේද? කාබන් මොනොක්සයිඩ් කියන්නේ 12යි 16යි. මෙතන 28. හරි ඔතන 28. නම් මෙතන මකනවා. අදාකිනව ඝන සෙන්ටිමීටර එකක් ඇතුලේ කොච්චරක් තියෙන්නේ? ස්කන්ධය කොච්චරද කියලා හෙව්වා. මේ මවුල වලින් ඉන්න ලේසි ඉතින් එහාට පොඩක් හිතලා යන්න ඕනේ. මම එකපාර උත්තර දෙන්න බෑ. එතකොට මේ තියෙන ඝන සෙන්ටිමීටර එකක කාබන් මොනොක්සයිඩ් ස්කන්ධය කීයද? 12.5 වර 10 ඍණ 5 බෙදීම 5000 වර 28 ග්‍රෑම්. එහෙනම් ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධයක 1.4යි 10යි. එහෙනම් අපි ගමු කාබන් මොනොක්සයිඩ් වලට W බෙදීම W ස්කන්ධ භාගය 12.5 වර 10 ඍණ 5 බෙදීම 5000 වර 28 බෙදීම ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධ 1.4යි. ඔහොම එනවා. දැන් ඔය ඉන්නේ ස්කන්ධ භාගය ppm කරන්නේ මේක කීයෙන් ගුණ කරනවද? කීයෙන් ගුණ කරනවා 10යි 6යි ගුණ කරනවා. ඔන්න අතන සුළු කළ උත්තරයක් ගන්න. 5000යි 10යි 6යි. 10 න පහක් අපිට ගිය 10 තව එකක් උඩට එකතු වෙනවා. ඒක මම මේක ගුණ කරගන්න ගන්නම් 12.5 වරක් 28 බෙදීම 5000 වරක් 1.4. මේක සුළු කරගන්නවා. සුළු කරනවා 125යි 5000යි. මෙතන කියනවා 4යි 28යි 4යි කියන්නේ 28 14 වරක් 4යි. මෙතන කියනවා මේකෙන් 2යි. 2 බෙදීම 4යි කියන්නේ 0.5යි. 0.5යි. මෙතන ස්ථානික 1.4යි 10යි. तव 10 කට තියෙන 1.4 10 යාගේ වායු සාම්පලේ ගණන්. එතකොට 10  into උඩට යනවා. ඒතර ඒක කිය 28 බෙදීම 14 වරක් 4 වරක් 1000. දෙකයි මෙතන 4යි කියන්නේ 0.5යි 0.5 වරක් 10යි කියන්නේ 500. ඒ කියන්නේ 19 ට උත්තරේ කීයද? 500. ඒ කියන්නේ උත්තරේ තේරුණා කියනවා. ගාන හද මෙතෙන් තේරුන්නේ නැතිය. මම දැන් ආන් තේරුන්නේ නැත්නම් තේරෙන්නේ නැති ඇත්ත අර අන්තිම හරියට එන්නේ. ස්කන්ධ භාගය 10 6න් ගුණ කරන්න වෙනවා ppm ගන්න. ppm ගන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙන් මෙතන හදන්න බෑ. හරි. අන්තිමට මම කියන්නේ. හරි. ඔයාලා දන්න මෙතන මවුල ගන්නට වෙනකල් තේරෙන්නේ නැති. 12.5 10 න් 5 වෙනවා. එතනින් එහාට වෙච්ච දේ මම කියන්නේ. W බෙදීම W ගන්න මොකද? W බෙදීම W ගන්න. W බෙදීම W ගන්න ඕනේ කියලා හිතුවේ මෙහෙමයි. ඒකට හේතුව තමයි වාල් පිටුවේ වායු සාම්පලයේ ඝනත්වය කියලා එකක් දීලා තියෙනවා. වායු සාම්පලයේ ඝනත්වය. එතන වායු සාම්පලයේ ඝනත්වය කියන්නේ වායු සාම්පලයේ ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධයෙන්. ඒ කියන්නේ වායු සාම්පලයේ ඝන සෙන්ටිමීටර එකක් ඇතුලේ මුළු ස්කන්ධය දීලා තියෙනවනේ යාළුවා අපිට. හරිද? හැබැයි ඒක ඇතුලෙන් කාබන් මොනොක්සයිඩ් ස්කන්ධයක් ඉගෙනුවා. එහෙනම් අරගෙන් මෙච්චරයි කාබන් මොනොක්සයිඩ් 1.4 10 තුනක් ඇතුලේ කාබන්
ස්කන්ධ භාගය අරගන්න. ස්කන්ධ භාගයෙන් අපිට ppm වලට ගියානේ. ස්කන්ධ භාගය වල 10 6 ග්‍රෑම් ppm වගේක් එනවා. එහෙමයි ගත්තේ. හරි. ආය පාරක් අහපෙටි කියලා දෙන්න අහගන්න. දැන් කාබන් මොනොක්සයිඩ් මවුල අපි ගත්ත ස්ටේජ් එක විදිහට බලලා. එතකොට මේ කාබන් මොනොක්සයිඩ් මවුල ප්‍රමාණය තිබ්බේ වායු සාම්පලයේ ඝන ඩෙසිමීටර් 5ක් තුල. එහෙනම් ඝන ඩෙසිමීටර් 5ක් තුල කාබන් මොනොක්සයිඩ් මවුල තමයි අපි හෙව්වේ. හැබැයි මම මේක ඝන සෙන්ටිමීටර් 1ක කාබන් මොනොක්සයිඩ් මවුල කරා. ඇයි ද්‍රාවණේ අපිට යාලා කියලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 1ක ස්කන්ධ. එහෙනම් ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 1 නම් සැලකුවේ මම කාබන් මොනොක්සයිඩ් වල ඝන සෙන්ටිමීටර් 1කට ගන්නවා. හරි යාලා කියන වායු සාම්පලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටර් 1ක 1.4 10 ග්‍රෑම්. එහෙනම් මම කාබන් මොනොක්සයිඩ් වල ප්‍රමාණය 1කට ගන්නවා. එහෙනම් 1ක කාබන් මොනොක්සයිඩ් ගන්න 5000න් බෙදලා 1කින් ගුණ කරනවා. 5000 කියන්නේ ඝන සෙන්ටිමීටර් 5000ක තියෙන විතරයි. එහෙනම් 1 කොච්චරද කියලා 5000න් බෙදලා 1කින් ගුණ කරලා 5000 බෙදුවා. එතන ආවේ ඝන සෙන්ටිමීටර් 1ක කාබන් මොනොක්සයිඩ් මවුලනේ. එතන කාබන් මොනොක්සයිඩ් ස්කන්ධ ගන්න. ඒතකොට තමයි 28 ඉක්ම කරලා මවුලක ස්කන්ධෙන් ගුණ කරන්නේ. එතකොට අපිට ආවා ඝන සෙන්ටිමීටර් 1ක තියෙන කාබන් මොනොක්සයිඩ් ස්කන්ධ. එහෙනම් මේ තියෙන ඝන සෙන්ටිමීටර් 1ක් ඇතුලේ කාබන් මොනොක්සයිඩ් ස්කන්ධයනේ. වායු සාම්පලයේ මුළු ස්කන්ධයේ ඝන සෙන්ටිමීටර් 1.4 නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් පද මේ ප්‍රමාණය ඇතුලේ විචාරක් මොනොක්සයිඩ් තියෙනවා. එහෙනම් මේ තියෙන්නේ කාබන් මොනොක්සයිඩ් ස්කන්ධ භාගය. ඒකද 10 මිලියනෙන් ගුණ කරපම ppm වගේට එනවා. එහෙමයි ගන්න. විතර ඝන සෙන්ටිමීටර් එකක් කරන්න හේතුව තේරෙන්නේ නැති කියලා 5000කට වගේ අපිට වැඩක් නැහැ. මොකද අපි දන්න වායු සාම්පලය අපිට ඒගොල්ලෝ දීලා තියෙන ඝන සෙන්ටිමීටර් 1ක ස්කන්ධ. දැන් ඝන සෙන්ටිමීටර් 1ක ස්කන්ධය නම් යාලා අපිට දීලා තියෙන්නේ මෙතන ඝන සෙන්ටිමීටර් 1කට තමයි හොයාගන්නේ. උදාහරණ මෙලෙකින් සරුත්‍රයේ අංක ඊළඟ 20 වෙනි ප්‍රශ්න තමයි අපි හදන්නේ. ප්‍රශ්න 20. ඊළඟ මොකද ඒ කාලේ කරන්න තිබ්බේ මේ කරාට පස්සේ දැන් පුළුවන්. හරි. 20 වෙනි ප්‍රශ්න බලන්න. ඒක තියෙන මෙහෙමයි. සල්ෆියන එහි සල්ෆස්ගේ සංයුග සම්බන්ධ පහත මොන වගන්ති අසත්‍ය වන්නේද? සල්ෆියන ඔක්සිජන් අවස්ථාව ඍණ දෙකේ සිට ධන 6 පරාජයක් ඇති අලෝකයක්. සල්ෆර් ඍණ දෙකේ S2 ඍණ 1 ඉන්නවා, බිඳුව ඉන්නවා, ඍණ 1 නෑ බිඳුව ඉන්නවා, S8 වල ඊට පස්සේ ධන 2 ඉන්නවා, ඊට පස්සේ ධන 4 ඉන්නවා සහ ධන 5 ඉන්නවා සල්ෆර් වල. එතකොට පුළුල් ඔක්සිජන් පරාසයක් සල්ෆර්ට තියෙනවා. ඒක විස්තර පළවෙනි ප්‍රකාශය හරියට. නමුත් දෙවෙනි ප්‍රකාශය මේ ගියසතියේ උත්පන්න වූ තියෙන එක සල්ෆර් සාන්ද්‍ර සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියාවේදී හැදෙන්නේ SO2 NO මෙතන H2SO4 SO2 සහජයි H2SO4 SO2 සහජයි SO3 දෙන්නේ නැහැ. හරි. ඒක නිසා විස්තර දෙවෙනි වැරදි කියලා ගන්න පුළුවන්. ඔයාලා දාම කියනවා සල්ෆර් සාන්ද්‍ර නයිට්‍රික් එක්ක ප්‍රතික්‍රියාව. සල්ෆර් සාන්ද්‍ර නයිට්‍රික් එක්ක සල්ෆියුරික් හැදුවා, NO2 හැදුවා සහ ජලය. සල්ෆියුරික් NO2 සහ ජලය. SO3 දෙන්නේ SO2 දෙන්නේ. ඔය සල්ෆර් මෙතනදී කරණය වෙනවා. SO4 2 වල සල්ෆර් හරණය වෙනවා. මෙයා කරණය වෙනවා SO2 වට මෙයා හරණය වෙනවා SO2. එතන දෙක ප්‍රකාශය කොහොමද? තුන්වෙනි ප්‍රකාශය ඔක්සික ආකාරකයක් සහ ඔක්සික ආකාරකයක් ගැන දෙආකාරයකට SO2 ක්‍රියා කරනවා. ඔයාලම ඔක්සික ආකාරකයක් වෙන හරණය වෙනවා. SO2 ට හරණය වෙන්න පුළුවන් තමයි සල්ෆර් බව. ඒ වගේම SO2 ආකාරකයක් කරණය වෙන්න ඕනේ. එයා කරණය වෙන සල්ෆේට් බවට. එතකොට ඔක්සික ආකාරක දෙක විදිහට
ලියා ගන්න පුළුවන්. එහෙනම් තුන්වෙනි ප්‍රකාශය හරි. ඊළඟ හතරවෙනි ප්‍රකාශය විශාල ප්‍රමාණයෙන් සල්ෆ දහනය දක්වනවා. සල්ෆ දහනය වෙද්දී සල්ෆ ඔක්සිජන් එක්ක දහනය වෙලා SO2 හැදෙනවා. මේ SO2 ජලයේදී වෙලා H2SO3 හැදෙනවා. H2SO3 අම්ල වැසි කියන දෙන බාහකුවා. අම්ල වැසි. ඊළඟ සාන්ද්‍ර සල්ෆියුරික් ඇසිඩ් ප්‍රබල අම්ලයක් කාරකයක් හා විචල කාරකයක්. ඔව්. සාන්ද්‍ර සල්ෆියුරික් වලින් විචලනය වෙනවාද කියලා බලන්න හොඳම වැඩක් තමයි. හරි. ඔය එක එක අපි දැන් පාට විශ්ලේෂණය කරන්න පාවිච්චි කරන සාන්ද්‍ර සල්ෆියුරික් කරන්න පාවිච්චි කරනවා. ඒ වගේම සල්ෆියුරික් ප්‍රබල අම්ලයක්, ඒ වගේම ඔක්සිජන් කාරකයක්. ඇයි ඒ සල්ෆියුරික් හරණය වෙනවා. මේ මෙතනදී හරණය වුණා නේද? SO2 වලට හරණය වෙනවා. මෙතන කාරකයක් නම් හරණය වෙනවා. මෙයා හැබැයි සල්ෆේට් වලට බෑ H2SO4 වලට බෑ. මොනවා වෙන්නද? කරණය වෙනවා. ඇයි සල්ෆේට් උඩරින් ඔක්සිජන් නම් තියෙන නිසා. හැබැයි මේ දීලා තියෙන පස්වෙනි ප්‍රකාශන හරි. ඒතර විස්තර උත්තරේ දෙක තමයි ගන්න වෙන්නේ වැරදි ප්‍රකාශය. වැරදි ප්‍රකාශය විස්තර උත්තරයක් දෙක. විසි එක හදන්න එපා කියලා කියන්න තියෙනවා මට. ඒකට දැන් හදන්න පුළුවන් මේ ප්‍රශ්නේ. එයාලට බන්ධන විකටන ඉන්දර විතරක් බලලා ඉවරයි. බන්ධන විකටන ඉන්දර විතරක් සිද්ධ ප්‍රශ්නේ හදුවේ ඒක බලමු කොහොමද ඒක ගන්න කියලා. හරි අවධානයෙන් අහන්න ඉන්න මේවා ඉස්සරහට ඕන වෙනවා. මුලින්ම බලන්න ප්‍රතික්‍රියාව 298 දී N3 තුනක් එක්ක එක ප්‍රතික්‍රියාවෙන් දෙකක් ඉන්නේ. N2 තුනක් එක්ක එක ප්‍රතික්‍රියාවෙන් දෙකක් ඉන්නේ. කියලා තියෙනවා මේ වගේ ප්‍රශ්නයක් අනු ඇඳ ගන්න. N ත්‍රිත්ව බන්ධන FF අනිබන්ධන ඒවා තුනයි. NF3 කියන එක මෙහෙම තියෙන අඳුව NF3 ඒකෙන් දෙකයි. මේකට දාලා ඩෙල්ටා H θ කියලා තියෙනවා ඍණ 263යි කියලා. ඍණ 263. ඊළඟට තියෙනවා NN ත්‍රිත්ව බන්ධනයගේ 946යි NF බන්ධනයගේ 272යි. NF බන්ධනයක් 272යි දාන N ත්‍රිත්ව බන්ධනයගේ තියෙන 946යි. හරි. දැන් මොකද වෙන්නේ? ඔයාලා දන්නවා බන්ධන විකටනයේදී වායුමය බන්ධන එකක් නැත්නම් බන්ධන මඟුලයක් වැටෙනවා. බිඳ වැටිලා මෙතනදී හැදෙනවා N පරමාණු දක්වාම යනවා F පරමාණු දක්වාම යනවා. මෙතන F පරමාණු 6යි N පරමාණු 2යි බවට මේ දෙපැත්තම කැඩෙනවා. මෙතනදී N ත්‍රිත්ව බන්ධන එකක් කැඩුනා. ධන FF බන්ධන කීයක් කැඩෙනවද? 3ක්. FF බන්ධන 3ක්. මේ පැත්තේ NF බන්ධන කැඩෙනවා කීයද? 1යි 2යි 3යි. නම් දෙකක් තියෙනවා. එහෙනම් බන්ධන 3 ගානේ දෙකක් කියන්නේ කීයක් කරනවද? 6ක් කරනවා. එහෙනම් මේකට SPB දාන්න තියෙන්නේ ඍණ 263 ධන NF බන්ධන 6ක් සමානයි N ත්‍රිත්ව බන්ධනයේ ධන 3ක් FF. මෙතන ඍණ 263 ධන NF බන්ධන එකකගේ 272යි වරක් 6 සමාන N ත්‍රිත්ව බන්ධන 946යි ධන 3 වරක් FF. Oh my god. මෙතන කියන ඍණ 263 ධන 18යි 1යි 42යි 43යි 4යි මෙතන 12යි 12යි 4යි කියලා 16 සමාන 946යි ධන 3යි FF. එහෙනම් මේක මම මේ පැත්තට ගන්නම් ඍණ 263 ඍණ 946 ධන 1628 සමාන 9 FF කියලා එනවා. මේක සුළු කරද්දී මෙතනින් එනවා 9යි 1638 ඍණ 9යි 10යි 1යි මෙතනින් එනවා 11යි 1යි 12යි. මේක බෙදන්න තුලින් ඔන්න එතකොට එනවා FF වල අගය. මෙතන එනවා අගයක් 9යි 3 1 2යි මෙතන 4යි 429 බෙදීම 3යි කියලා එනවා සුළු කිරීම පොඩි වැරදියක් තියෙනවා. ඒතර 1යි 12ට 4යි 3 මෙතනදී 3යි. ධන 143යි. පොඩි වැරද්දක් තියෙනවා ඔය සුළු කරලා තියෙන්නේ. 423ක් කියන්නේ සුළු කරලා තියෙන්නේ සමහර පොඩි දණක්. හරි. ධන 100 උත්තරේ ඕනේ. උත්තරේ 100 උත්තරක් 7. එහෙමයි ගන්නෙ. උත්තරේ 7. උත්තරේ 7.
හරි මෙතන 273 නෙවෙයි නේද ඉතින් 272 මම කියලා දාන්න. දෙක. එතකොට මෙතන දෙක. දෙකයි. ඒතර 463 කියන්නේ. දානේ 272 නේද? ඉතින් උත්තර 4. දෙක විස්තර විස්තර ආයෙත් ඉතින් 4 27 වෙනි MCQ විද්‍යුත් විච්ඡේද කෝෂයක් තුළ සිදුවන AlF6P- ඉලෙක්ට්‍රෝන 3ක් තරම් ඇලුමිනියම් සහ F- වෙන ප්‍රතික්‍රියාව. AlF6P- දැන් මෙතන විද්‍යුත් විච්ඡේද කෝෂයක් කියලා දැන් ගමු 22 නමයි කරන්නේ. මේවා තාම ඉගෙන නැහැ කියලා කිව්වා. හැබැයි මේකේ එන නිකම්ම ඔක්සිජන් ප්‍රතික්‍රියාව. මෙතන ඇලුමිනියම් එක ඔක්සිජන් අංකය ධන 3යි. ක්ලෝරින් ඍණයේදී ඇලුමිනියම් මෙතන බිඳුවයි ක්ලෝරින් ඍණයේදී. ඊළඟට කියනවා ඇලුමිනියම් ඔක්සිකරණය වෙයි. බලයින් ප්‍රකාශ. ඇලුමිනියම් කරණය වෙන්නේ නැහැ. ඇලුමිනියම් මොකද වෙන්නේ? හරණය වෙන්නේ. දෙවෙනි එක AlF6P- හරණය වෙයි. AlF6P- ඇලුමිනියම් වටා වෙලා තියෙන්නේ. හරණය වෙලා තියෙන්නේ දෙක හරි. තුන ඇලුමිනියම් ඔක්සිකරණ ආකාරය තුනේ සිට බිඳුවද? නැහැ තමයි ධන 3 සිට බිඳුව දක්වා වෙනස් වෙන්නේ. ඒක වැරදි. හතර F- ඔක්සිහාරකයක්. F- ඔක්සිහාරකයක් කියන කරණය වෙන්නේ. මෙතන එක මුකුත් වෙන්නේ නැහැ. එහෙනම් කරණයක් වෙන්න නම් ඔක්සිහාරකයක්. ඒක වැරදි. F- හරණයේදී කරණයවත් වෙන්නේ නැහැ. එහෙනම් පස්සේ ප්‍රකාශය වැරදි. එහෙනම් හරි ප්‍රකාශය 27 උත්තරයන්ට 2. 27ට උත්තරයන්ක 2. මම දේවල් නෙවෙයි හරි පොඩි ප්‍රශ්න ටික. දැන් බලන්න පාස් පේපර් කතා කරන්නේ ඔයාලට තේරෙනවා. පාස් පේපර් කියලා කියන්නේ මහා මාර්ගයක් නෙවෙයි. හරි MCQ 40ක් විතර ගහ ගන්න බැරි නෑ. ඔයාලා 40ට එහා ගහ ගන්න පුළුවන් අනිවාර්යයෙන්. 40ට එහා ගහ ගන්න මේ ස්ට්‍රක්චර් එකේ ප්‍රමාණ වෙන්නේ. අපි ඒක කරගන්නවා. ඒක ඒ විශ්වල මහ දෙයක් නේ. දර්ශන තමයි කියනවා. ඒනට ඒවා ආවට කියලා මේ අමාරු වෙන්නේ. ඊළඟට 22 නමයි පුරා ප්‍රශ්නේ. प्रश्नांक 44 प्रश्नांक 44 බලන්න ප්‍රශ්නාंक 44 මොකක්ද කියන්නේ කියලා ප්‍රශ්නාंक 44 කියනවා දෙවෙනි කාණ්ඩයේ සතල්පේට මා කාබනීය වන ද්‍රව්‍යතාවයේ කාණ්ඩයේ පහළට යන විට අඩු වන අතර හයිඩ්‍රොක්සයිඩ් සඳහා විරුද්ධ නිරීක්ෂණයක් ලැබේ. කොහොමද කිව්වා हाइड्रोक्साइड වල විතරයි අපි සිලබස් එකේ කතා කරන කාණ්ඩයේ පහළට යද්දී ද්‍රව්‍යතාවය වැඩි වෙන එකමයිනේ. අනිත් එක ද්‍රව්‍යතාවය අඩු වෙලා අවශ්‍යයෙන් වැඩි වෙනවා. එහෙනම් හයිඩ්‍රොක්සයිඩ් වල පල්ලෙහාට යන කාණ්ඩයේ පල්ලෙහාට යන ද්‍රව්‍යතාවය වැඩි වෙනවා. එහෙනම් පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි එක කියනවා අයනික සංයෝගයක ද්‍රව්‍යතාවයේ ඒ සජලන ශක්තිය මත පමණක් රඳා පවතින. සජලනය බලපානවා. නමුත් බන්ධන විඝටනය වෙන්න ඕන. දැලිස්ස ශක්තිය මත රඳා පවතින. දැලිස් ශක්තිය, ද්‍රවීකරණය, අරය, ආරෝපණය, ඔය සියල්ල මත රඳා පවතින. සජලන ශක්තිය විතරක් නෙවෙයි. එනම් පළවෙනි ප්‍රකාශය හරි දෙවෙනි ප්‍රකාශය වැරදි. නම් 44 ඔය හේතුනේ සජලන ශක්තිය මත විතරක් රඳා පවතින්නේ නැහැ. සජලනය අපි ඉස්සර කතා කරනවා ශක්ති විද්‍යාවේදී. සජලන ශක්තිය මත විතරක් නෙවෙයි දැලිස්ස ශක්තිය, ද්‍රවීකරණය, ආරෝපණය, අරය සියල්ල. ඉතින් ඒක කියලා මම ඉච්චරයි. Yang record itu